අද අපි සාකච්ඡා කරන්නේ පුතේ පූර්ණ තරංකාරී ආයතනයක් මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය පිළිබඳවයි. සාකච්ඡා කරන්නේ පූර්ණ තරංකාරී ආයතනයක් මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය පිළිබඳව. පුතේ පූර්ණ තරංග වෙළඳපොලේ තියෙන ලක්ෂණ මොනවද? චුට්ටක් මතක් කරමු. මොනවද අපි උදාහරණ ගත්තා? B බඩයිරිඟු බිත්තර වට්ටක්කා ඕවා තමයි පුතේ පූර්ණ තරගයේ තියෙන ලක්ෂණ. මොනවද පුතේ? V බඩේරිඟු වට්ටක්කා ඕවා තමයි පූර්ණ තරගයට උදාහරණ. මොනවද පුතේ මේ වෙළඳපොලේ තියෙන ලක්ෂණ? අපි කීපයක් මතක් කරමු. භාණ්ඩ සමජාතීය. භාණ්ඩ සමජාතීය. ඒ කියන්නේ සමජාතීයයි කියලා කියන්නේ පුතේ මොකක්ද? නිපදවන සියලු භාණ්ඩ, නිෂ්පාදන ආයතන නිපදවන සියලු භාණ්ඩ හරිද? එකම ජාතිය. හැම ලක්ෂණයකින්ම සමානයි. නිෂ්පාදන ආයතන නිපදවන භාණ්ඩ සෑම ලක්ෂණයකින්ම සමානයි. හැම ලක්ෂණයකින්ම සමානයි. හරිද? right. දෙවෙනි එක අතිවිශාල සැපයුම් කරුවන් සංඛ්‍යාවක් ඉන්නවා. අතිවිශාල නිෂ්පාදකයෝ සංඛ්‍යාවක් ඉන්නවා. විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඊළඟ එක මේ වෙළඳපොළ පිළිබඳ තියෙනවා පුතේ මොකක්ද? පූර්ණ දැනුම. මේ වෙළඳපොළ පිළිබඳ සියලු දෙනාට තියෙන මොකක්ද? පූර්ණ දැනුම. පාරිභෝගිකයන්ට, නිෂ්පාදකයන්ට මේ වෙළඳපොළේ වෙන්නේ මොකක්ද? මිල ගණන් මොනවද? හොඳ දැනුමක් තියෙනවා. තොරතුරු දෙන උත්තේ. එහෙනම් මොකක්ද පුතේ අපි ලක්ෂණ තුනක් පොඩ්ඩක් මතක් කළා අද දවසේ ප්‍රයෝජනය සඳහා. සියලුම දෙනා සපයන භාණ්ඩ සමජාතීයයි. සියලුම දෙනා සපයන භාණ්ඩ සමජාතීයයි. ඒ වගේම සැපයුම් කරුවන් අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා. අතිවිශාල සංඛ්‍යාවක් ඉන්න සපයුම් කරුවන්. ඊට පස්සේ මේ වෙළඳපොළ පිළිබඳ නිෂ්පාදකයන්ටත් පාරිභෝගිකයන්ටත් මොන දැනුමක්ද තියෙන්නේ පුතේ? පූර්ණ දැනුමක් තියෙනවා. පූර්ණ දැනුමක් තියෙනවා. පැහැදිලිද? right. එහෙනම් පුතේ ඔන්න පටන් ගමු මාතෘකාව. කොහොමද මාතෘකාව පටන් ගන්න? මෙන්න මේ. මම උදාහරණයක් ගන්නවා පුතේ. ඒ තමයි බිත්තර තමයි මම ගන්න උදාහරණය. පූර්ව තරංග වෙළඳපොළ සාකච්ඡා කරන්න, ඉල්ලුම් වක්‍ර ගැන කතා කරන්න මම ගන්නවා බිත්තර වෙළඳපොළ උදාහරණයක්. සුදු බිත්තර වෙළඳපොළ. හරිද? right. මෙන්න පුතේ වෙළඳපොළ. මෙන්න බිත්තර වෙළඳපොළ. බිත්තර වෙළඳපොළ. පැහැදිලිද? ඔන්න බිත්තර වෙළඳපොළ. පුතේ බිත්තර වෙළඳපොලේ සාමාන්‍ය විදියමයි. මෙන්න බිත්තර වෙළඳපොලේ ඉල්ලුම් වක්‍රය. බිත්තර වෙළඳපොලේ දහස් සංඛ්‍යාත බිත්තර ඉල්ලුම් කරුවන්ගේ ඉල්ලුම් වක්‍රය. ඉල්ලුම් කරුවෝ කොච්චර ඉන්නවද සාමාන්‍ය? දහස් සංඛ්‍යාත. අපි කියන පූර්ණ තරංගේ අතිවිශාල ඉල්ලුම් කරුවෝ අතිවිශාල සැපයුම් කරුවෝ ඉන්නේ. මෙන්න පුතේ සැපයුම් වක්‍රය. ඔන්න සැපයුම් වක්‍රය. ඉල්ලුම් වක්‍රය සැපයුම් වක්‍රය. පැහැදිලිද? ඉල්ලුම් වක්‍රය සැපයුම් වක්‍රය. ඔන්න බිත්තර වෙළඳපොලේ දහස් සංඛ්‍යාත ඉල්ලුමයි දහස් සංඛ්‍යාත සැපයුමයි තුලණය වෙලා බිත්තරයකට මිල තීරණය වෙනවා රුපියල් 20යි. සමතුලිත මිල. ඔන්න බිත්තරයක මිල තීරණය වෙනවා රුපියල් 20යි. මේ වෙළඳපොළ දහස් සංඛ්‍යාත සැපයුම් කරු දහස් සංඛ්‍යාත බිත්තර ඉල්ලුම් කරු. ඉල්ලුමයි සැපයුමයි තුලණය වෙලා පුතේ තීරණය වෙනවා භාණ්ඩෙට මිල කීයද? රුපියල් 20යි. දැන් වෙළඳපොලේ බිත්තරයක් විකිනන මිල කීයද? බිත්තරයක් විකිනන මිල රුපියල් 20යි. වෙළඳපොලේ බිත්තරයක් විකිනන මිල රුපියල් 20යි. හරිද?
right. දැන් පුතේ මොකද වෙන්නේ? මේකේ තියෙන ලක්ෂණ මොනවද? මෙන්න ලක්ෂණ. මේ බිත්තර වෙළඳපොලේ සැපයුම්කරුව අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ වගේම භාණ්ඩයේ සමජාතිය. මේ සියලු සැපයුම්කරුවන්ගේ භාණ්ඩය එකම විදිහ. සමජාතිය. ඒ වගේම පුතේ පාරිභෝගිකයන්ටත් නිෂ්පාදකයන්ටත් මොන දැනුමක්ද තියෙන්නේ පුතේ? පූර්ණ දැනුමක් තියෙනවා. වෙළඳපොළ මිල කීයද ප්‍රමාණය කීයද පිළිබඳ හොඳ දැනුමක් පූර්ණ දැනුමක් තියෙනවා. වෙළඳපොළ පිළිබඳ පූර්ණ දැනුමක් තියෙනවා. පැහැදිලිද? නිෂ්පාදකයන්ටයි පාරිභෝගිකයන්ටයි දෙගොල්ලන්ටම වෙළඳපොළ පිළිබඳ හොඳ දැනුමක් පූර්ණ දැනුමක් තියෙනවා. පැහැදිලිද? දැන් මේ තියෙන්නේ පුතේ බිත්තර නිපදවන ආයතනයක්. මම මෙතෙන් පෙන්නන්නම්කො මෙන්න බෝඩ් එක දෙකට බෙදමු. මේ තියෙන්නේ බිත්තර නිපදවන ආයතනයක්. එක් බිත්තර නිපදවන එක නිෂ්පාදකයෙක්. බිත්තර නිපදවන එක නිෂ්පාදකයෙක්. හරිද? right. දැන් පුතේ තියෙන ලක්ෂණය මොකක්ද? මෙයා නිපදවන්නේ වෙළඳපොලේ තියෙන බිත්තරවලට සෑම ලක්ෂණයකින්ම සමාන ඒවා. මෙයා නිපදවන්නේ මේ ආයතනය නිපදවන්නේ මොකද පුතේ? සෑම ලක්ෂණයකින්ම සමාන බිත්තර. වෙළඳපොලේ තියෙන බිත්තරයි මේ ආයතනය නිපදවන බිත්තරයි සෑම ලක්ෂණයකින්ම සමානයි. සෑම ලක්ෂණයකින්ම සමානයි. සෑම ලක්ෂණයකින්ම සමානයි. එන බලන්න දෙවොදරද? වෙළඳපොලේ තියෙන බිත්තරයි මේ ආයතනය නිපදවන බිත්තරයි සෑම ලක්ෂණයකින්ම සමානයි. හරිද? right. එයනෝ පුතේ මෙන්න දැන් මේ ආයතනෙන් පාරිභෝගිකයෝ මෙන්න ආයතනයට එනවා පාරිභෝගිකයෝ. දැන් හොඳට කල්පනා කරන්න. ඒ සංකීර්ණ දෙයක් කියලා දෙන්න යන්නේ. සංකීර්ණ දෙයක් කියලා දෙන්න යන්නේ හොඳට අහගෙන ඉන්න. මෙන්න මේ විතර ගන්න මේ ආයතනයට එනවා පාරිභෝගිකයෝ. හිතන්න මෙහෙම. ඔන්න මේ තියෙන්නේ පිටපැද්දට විතර වෙළඳපොළ. ඔන්න මම ඉන්නේ පිටපැද්දට. හරිද? හරිද? මම ඉන්නේ පිටපැද්දට. හරිද? මේ තියෙන්නේ පිටපැද්දට වෙළඳපොළේ. පිටපැද්දට වෙළඳපොළේ බිත්තර සැපයුමයි බිත්තර ඉල්ලුමයි තුලණය වෙලා බිත්තරයක මිල රුපියල් 20යි. බිත්තරයක මිල රුපියල් 20යි. පිටපැද්දට ටවුන් එකට චුට්ටක් මෙහායින් ඉන්න මම මොන බිත්තර හදලා බිත්තර දානවා කියලා හිතන්න. උගන්වනවට අමතරව කුකුළු කිකිලි කීප දෙනෙක් කියලා බිත්තර දානවා. ඔන්න දැන් මම අපේ ගෙදර බිත්තර අලවි කරනවා. මම බිත්තර නිපදවන ආයතනයක් දැන් පුද්ගලෙක්. දැන් මගේ පුතේ බිත්තර ඉල්ලගෙන පාරිභෝගිකයෝ එනවා. මගෙන් බිත්තර ඉල්ලගෙන පාරිභෝගිකයෝ එනවා. මේ එන පාරිභෝගිකයෝ හරි විශේෂයි. මොකක්ද තියෙන විශේෂත්වය? මේ එන පාරිභෝගිකයා දන්නවා මගේ ළඟ තියෙන බිත්තරයි වෙළඳපොලේ තියෙන බිත්තරයි මොන જાතියයිද? සමජාතියයි කියලා. මගේ ළඟ තියෙන බිත්තරයි වෙළඳපොලේ තියෙන බිත්තරයි සමජාතියයි කියලා දාන්න. ඒක දාන්න. දෙක පිටපැද්දට වෙළඳපොලේ බිත්තරයක මිල රුපියල් 20යි කියලා ඒක දාන්න. අනිත් එක පුතේ බිත්තර සැපයුම් කරුව අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවයි කියලා දාන්න. හරිද? දැන් පාරිභෝගිකයා මොකද දන්නේ පුතේ? එයා දන්නවා මේ වෙළඳපොලේ තියෙන බිත්තරයි මේ ආයතනයේ මම අලෙවි කරන බිත්තරයි එකම જાතිය. නැත්නම් සමජාතිය. එකම જાතිය නැත්නම් සමජාතිය.
හරිද? පුතේ එහෙම වෙද්දී දැන් මේ පුද්ගලයා යනවා බිත්තර ඉල්ලගෙන. එන්නකොට එයා බිත්තර සමජාතීය බව, බිත්තරයක මිල වෙළඳපොළ 20 බව ඔක්කොම දන්නවා. ඇවිල්ලා පුතේ මගෙන් බිත්තර ඉල්ලන්නෙම රුපියල් 20ට. මෙයවදී ඇවිල්ලා පාරිභෝගික ඇවිල්ලා මගෙන් බිත්තර ඉල්ලන්නෙම පුතේ රුපියල් 20ට. මෙයා ඇවිල්ලා බිත්තර ඉල්ලන්නෙම රුපියල් 20ට. රුපියල් 20ට බිත්තර ඉල්ලන්න. ඇයි? පාරිභෝගිකයා හොඳටම දන්නවා වෙළඳපොලේ තියෙන බිත්තරයි මේ ආයතනයේ නිපදවන බිත්තරයි 100% සමානයි. අන්න පුතේ මෙයා ඇවිල්ලා ඉල්ලන්නේ මගෙන් කී ගන්න රුපියල් 20 ගන්න. බිත්තර 100ක් ඉල්ලුවත් ඉල්ලන්නේ පුතේ 20 ගන්න. බිත්තර 200ක් ඉල්ලුවත් ඉල්ලන්නේ රුපියල් 20 ගන්න. බිත්තර 300ක් ඉල්ලුවත් ඉල්ලන්නේ රුපියල් 20 ගන්න. බිත්තර 400ක් ඉල්ලුවත් ඉල්ලන්නේ කී ගන්නද පුතේ? 20 ගන්න. ඇයි? මේ බිත්තර කියන්නේ මොන જાතිය භාණ්ඩයක්ද? සමජාතීය භාණ්ඩයක්. වැඩි මිලට විකුණන්න බැහැ. ඉල්ලගෙනම එන්නේ බිත්තර කී ගන්නද පුතේ? රුපියල් 20 ගන්න. හරිද? එහෙනම් බලන්න. බිත්තර 100ක් 200ක් 300ක් 400ක් කොච්චර ඉල්ලුවත් ඉල්ලන්නේ රුපියල් 20 ගන්න. රුපියල් 20 කියන්නේ මොකද්ද මගේ පුතේ? වෙළඳපොලේ තියෙන මිල. රුපියල් 20 කියන්නේ මොකද්ද මගේ පුතේ? වෙළඳපොලේ තියෙන මිල. හරිද? දැන් බලන්නකෝ වෙන හැටි. මෙන්න ඉල්ලුම් වක්‍රය. මේ ආයතනයේ මොහොත දෙන ඉල්ලුම් වක්‍රය. 20න් පටන් ගන්න මොන නෑ. මම මේ ටික යා කරන ඔන්න හැදෙන ඉල්ලුම් වක්‍රය. මෙන්න ඉල්ලුම්. ඔන්න ඉල්ලුම් වක්‍රය. එහෙනම් බලන්න පුතේ හොඳට වෙළඳපොලේ තියෙන මිල කීයද? 20යි. 20න් පටන් අරන් මෙන්න ඉස්සරහට. 20න් පටන් අරන් ඉස්සරහට. ඔන්න ඉල්ලුම. හිතන්න මෙහෙම. ඔන්න එනෝ පාරිභෝගිකේ. මගෙන් අහන මොනේ නිස්පා ආයතනේ මගෙන් අහන බිත්තරයක් කීයද? මම කියනවා බිත්තර තියෙනවා රුපියල් 25යි. මම කියන බිත්තරයක් තියෙන රුපියල් 25යි. ගන්නවද පාරිභෝගිකය? පාරිභෝගිකය ගන්න නැහැ. පාරිභෝගිකය හැරලා යනවා. ඔන්න අපේ ගෙදරට බිත්තර ගෙනියන්න පාරිභෝගිකයෙක් ආවා. පාරිභෝගිකයව මගේ බිත්තරයක මිල කීයද? මම රුපියල් 25යි. බිත්තර 25යි. හොඳ ඒවා. පාරිභෝගිකය හැරලා යනවා. ඒම හැරෙන වටයක් කුස් කාලේ යනවා. මම කතා කරනවා එන්න. ඇයි යන්නේ? පාරිභෝගිකය මට මෙන්න මෙහෙම කියනවා. මේක තමයි න්‍යාය. මොකද්ද පාරිභෝගිකය කියනවා? වෙළඳපොලේ තියෙන බිත්තරත් ඔයා ගාව තියෙන බිත්තරත් සමජාතීයයි. එකම જાතියේ පුංචිවත් වෙනසක් නැහැ. මට කරුණු පැහැදිලි කරන්න. පාරිභෝගිකය මට දැන් කියනවා වෙළඳපොලේ තියෙන බිත්තරත් මේ ඔබ ගාව තියෙන බිත්තරත් ලක්ෂණාතීන් 100%ක් සමානයි සමජාතීයයි. ඒ වගේම සමජාතීයයි. ඕනතරම් බිත්තර නිෂ්පාදකයෝ ඉන්නවනේ. අතිවිශාල සැපයුම් කරු. ඕනතරම් බිත්තර නිෂ්පාදකයෝ ඉන්නේ. එතකොට ඕනතරම් බිත්තර නිෂ්පාදකයෝ ඉඳිද්දි අතිවිශාල සැපයුම් කරුවන් සංඛ්‍යාවක් ඉඳිද්දි එකම භාණ්ඩයට සමජාතීය භාණ්ඩයට ඔයාට මං 25ක් දෙන්නේ මොකටද? නේ? මම ඔයාගෙන් බිත්තර ඉල්ලන්නෙම රුපියල් කී ගන්න? 20 ගන්න. ඇත්තනේ. එකම භාණ්ඩනේ සමජාතීය භාණ්ඩ. වෙළඳපොලේ බිත්තරයක මිල 20ට තියෙද්දි මට පුළුවන් ද ආයතනයක් විදියට 25ට පුරන්න? පාරිභෝගිකයෝ ගන්නෑ. පාරිභෝගිකයෝ දන්න සමජාතීය. පාරිභෝගිකයෝ දන්න ඕන තරම් සැපයුම් කරුවේ. මට වැඩි මිලක් හම්බෙන්නේ නෑ. අන්න එහෙනම් පුතේ මතක තියාගන්න පූර්ණ තරංග ආයතනයක් මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය මෙන්න මේ.
වෙළඳපොලේ මිලෙන් පාටන් අරන් ඉස්සරහට යන එක. හරිද? right. අපි දැන් ටික ටික පුතේ මේකේ කරුණු එකතු කරගනිමින් යමු. ලියන්න දෙයකින්. ලියන්න යටින්. යන්න. පූර්ණ තරඟකාරී ආයතනයක් පූර්ණ තරඟකාරී ආයතනයක් පූර්ණ තරඟකාරී ආයතනයක් මිල ගණුවකු බැවි පූර්ණ තරඟකාරී ආයතනයක් මිල ගණුවකු බැවින් ආයතනය මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය පූර්ණ තරඟකාරී ආයතනයක් මිල ගණුවකු බැවින් ආයතනය මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය පවත්නා වෙළඳපළ මිල යටතේ ආයතනය මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය පවත්නා වෙළඳපළ මිල යටතේ ප්‍රමාණක්ෂයට සමාන්තරව අඳිනු ලැබූ සරල රේඛාවක් වන අතර ඉල්ලුම් වක්‍රයේ මිල නම්‍යතාව පූර්ණ නම්‍ය වේ. ඉල්ලුම් වක්‍රයේ මිල නම්‍යතාව පූර්ණ නම්‍ය වේ. ඉල්ලුම් වක්‍රයේ මිල නම්‍යතාව පූර්ණ නම්‍ය වේ. ඉල්ලුම් වක්‍රයේ නම්‍යතාව පූර්ණ නම්‍ය වේ. right. හොඳයි. මම ආයෙ කියනකොට එහෙනම් මොකක්ද? පූර්ණ තරංකාරී ආයතනයක් මිල ගණුවකු බැවි. ආයතනය මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය පවත්නා වෙළඳපළ මිල යටතේ ප්‍රමාණක්ෂයට සමාන්තරව අඳිනු ලැබූ සරල රේඛාවක් වන අතර ඉල්ලුම් වක්‍රයේ මිල නම්‍යතාව පූර්ණ නම්‍ය වේ. ඔව් මිල ගණුව පුතේ කියනවා. දැන් චුට්ටක් ඉන්න. මිල ගණුව කියන්නේ මොකක්ද කියලා දෙනවා.
ආයි කියන්නම් වාක්‍ය හරියට බලාගන්නත් ඉස්සෙල්ලා. පූර්ණ තරංකාරී ආයතනයක් මිල ගණුවකු බැවින් ආයතනයේ මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය පවත්නා වෙළඳපළ මිල යටතේ ප්‍රමාණක්ෂයට සමාන්තරව අඳිනු ලැබූ සරල රේඛාවක් වන අතර ඉල්ලුම් වක්‍රයේ මිල නම්‍යතාව පූර්ණ නම්‍ය වේ. හරිද? right. රුල කරලා යන්න පුතේ. රුල කරලා යන්න. ඉන් අදහස් වන්නේ ඉන් අදහස් වන්නේ පවත්නා වෙළඳ මිලට ආයතනය කැමති ඕනෑම ප්‍රමාණයක් අලෙවි කළ හැකි බවයි. ආයතනය කැමති ඕනෑම ප්‍රමාණයක් අලෙවි කළ හැකි බවයි. ඉන් අදහස් වන්නේ පවත්නා වෙළඳ මිලට ආයතනය කැමති ඕනෑම ප්‍රමාණයක් අලෙවි කළ හැකි බවයි. ඉන් අදහස් වන්නේ පවත්නා වෙළඳ මිලට ආයතනය කැමති ඕනෑම ප්‍රමාණයක් අලෙවි කළ හැකි බවයි. හරිද? right. ඕනෑම ප්‍රමාණයක් අලෙවි කළ හැකි බවයි. හරිද? මෙන්න මේක අපිට එකක්. දැන් බලන්නකෝ වෙන සිද්ධි. දැන් වෙන නිෂ්පාදකයෝ නම් පුතේ තමන්ගේ භාණ්ඩේ මිල තමන්ට ඕන විදිහට ගන්න. දැන් මම බලන්න මගේ පන්ති ගාස්තුව මේ ආර්ථික අමාරුකම් තේරුම් අරගෙන රුපියල් 1300 අඩු කරගෙන යනවා. භාගයකට අඩු කරලා තියෙනවා. මගේ පන්ති ගාස්තුව අඩු කරලා තියෙනවා. ඇයි? මට ඕන විදිහට මිල ගන්න. ඒක කවුරුත් මත තීරණය වෙන එකක් නෙවෙයි. දරුවන්ට අමාරුයි. මම ගාස්තුව අඩු කරා. නේද? පන්ති ගාස්තුව අඩු කරා. මට ඕන විදිහට මිල ගන්න. ලයිබෝය කටයක් ගන්න. නිෂ්පාදකයාට ඕන විදිහට මිල ගන්න. තවත් කෙනෙක් මත තීරණය වෙන්නේ නැහැ. වෙළඳපොලේ මිල කීයද කියලා බලන්නේ. තමන්ට ඕන විදිහට මිල ගන්න. හැබැයි තමන් හදපු භාණ්ඩේ මිල තමන්ට ගහන්න බැරි නිෂ්පාදකයෙක් ඉන්නවා. එයා තමයි පුතේ පූර්ණ තරඟ වෙළඳපොළ නිෂ්පාදකයා. එයා තමයි කවුද පුතේ? පූර්ණ තරඟ වෙළඳපොළ නිෂ්පාදකයා. තමන් හදන භාණ්ඩේ මිල ස්වාධීනව තමන්ට ඕන විදියට ගහන්න බැරි එකම නිෂ්පාදකයෙක් ඉන්නවා. කවුද? පූර්ණ තරඟ නිෂ්පාදකයා. දැන් බලන්නකෝ පාරිභෝගිකයෝ එන්නෙම කීය ගාන ඉල්ලගෙන 20 ගාන ඉල්ලගෙන. පාරිභෝගිකයෝ එන්නෙම 20 ගාන ඉල්ලගෙන. 25 කියලා ගැහුවොත් විකිනෙන්නේ. පාරිභෝගික හැදලා යනවා. මම ඉස්සෙල්ලා උදාහරණයක් වෙන්නේ. ආව මං කෝ බිත්තරයක් 25යි කියලා ඌ හැරලා ගියා. හැරලා යන ගමන් මට බැන යනවා. මොකක් කියලා බැන යන්නේ? අර බේගාව තියෙන්නේ තම ජාතිය බාන්න. වෙළඳපොලේ තියෙන්නේ තම ජාතිය බාන්න. ඔක්කොම බිත්තර. ඒකගේ බිත්තරේ රුපියල් 25යි. ගනි කියලා බැන යනවා. හරිද? ඇයි? සම ජාතිය බාන්න. අන්න බලන්න පුතේ දැන් මේ පූර්ණ තරඟ නිෂ්පාදකයට හරි වැඩේ වෙලා තියෙන්නේ. තමන්ට ඕන විදියට බාන්න මිල ගහන්න. එයා කරන්නේ මොකක්ද පුතේ? වෙළඳපොලේ තීරණය වෙච්ච මිල බලලා ඒ මිලට බාණ්ඩ අලෙවි කරනවා. මොකක්ද එයා කරන්නේ? වෙළඳපොලේ තීරණය වෙච්ච මිල බලලා ඒ මිලට බාණ්ඩ අලෙවි කරනවා.
වෙළඳපොලේ තීරණය වෙච්ච මිල බලලා ඒ මිලට භාණ්ඩ අලෙවි කරනවා. හරිද? බලන්න මෙන්න තීරණය වෙච්ච මිල බලලා ඒ මිලට භාණ්ඩ අලෙවි කරනවා. මෙන්න තීරණය වෙච්ච මිල කීයද? 20යි. ඒ මිල බලාගෙන ඇවිල්ලා තමන්ගේ භාණ්ඩ මිල ගන්න. මෙහෙම නෙවෙයි. ඔන්න කිකිලි බිත්තර ටික දාන්න. හරිද? බිත්තර දැම්ම තමන්ට ඕන විදිහට මිල ගන්න බෑ. සමජාතීය භාණ්ඩනේ. එකම ජාතිය භාණ්ඩ. වෙළඳපොළට කෝල් එකක් දීලා අහන්න. මේ බිත්තරය විකිරෙන්නේ කීයද මේ දවස්වල? නිකන් ගිහිල්ලා බලනවා නැත්නම් කාගෙන් හරි අහගන්න. ඇයි පූර්ණ දැනුමනේ පුතේ ඕන කෙනෙක් දන්නවා. බිත්තරයක් විකිරෙන්නේ කීයද? රුපියල් 20යි. අන්න පුතේ එයා තමන්ගේ භාණ්ඩේ මිල ගහනවා රුපියල් කීයද? 20යි. එහෙම නැතුව තමන්ගේ භාණ්ඩේ මිල ස්වාධීනව ගහන්නේ. බුලත් නිෂ්පාදකයා තමන්ගේ බුලත් ටික කඩලා වෙළඳපොළට දුරකථන ඇමතුමක් දීලා අහනවා. බුලත් කොලයක් විකිනෙන්නේ කීයද? ඒ මිල තමන්ගේ බුලත් කොලයට ගන්න. කැරට් ගොවිය කැරට් ටික ගලවලා හොදලා උඩට අරගෙන වෙළඳපොළට කෝල් එකක් දීලා අහනවා. වෙළඳපොළට ගිහින් බලලා එනවා. කැරට් කිලෝ එකක් විකිනෙන්නේ කීයද? කැරට් කිලෝ කියන්නේ රුපියල් 200 නම් අන්න තමන්ගේ කැරට් කිලෝ එකකට ගහනවා රුපියල් 200. ඔන්න ක්‍රමය. පූර්වතරයි. පුවත් ටික කඩනවා. පුවත් ටික ගොඩ ගහලා වෙළඳපොළට ගිහින් අහනවා. බලන වෙළඳපොළෙන් ගිහින් අහනවා පුවක් ගෙඩිය විකුණන්න මිල කීයද? ඒ මිල රුපියල් 5 නම් තමන්ගේ පුවක් ගොට්ටත් මිල ගන්න රුපියල් 5යි. අන්න පුතේ පූර්ණ තරංග නිෂ්පාදකයෝ එහෙමයි. වෙළඳපොලේ තියෙන මිල බාර අරන් ඒ මිලටයි භාණ්ඩ අලෙවි කරන්නේ. වෙළඳපොලේ තියෙන මිල බාර අරන් ඒ මිලටයි භාණ්ඩ අලෙවි කරන්නේ. හරිද? අන්න පුතේ වෙළඳපොලේ තියෙන මිල 20යි. ඒ මිල බාර අරන් ඒ මිලට භාණ්ඩ විකුණනවා. අන්න මේ වෙළඳපොළ විසින් මෙයාට පවරන මිලට මෙන්න මේ මිලට කියනවා පුතේ නමක් පැවරුණු මිල. මම අන්තගේ මේ මිල රුපියල් 20 කියන මිල මේ නිෂ්පාදකයා ගහපු මිලක්ද? නිෂ්පාදකයා තීරණය කරපු මිලක්ද? නෑ. වෙළඳපොලේ තීරණය වෙච්ච මිල මෙයා බාරගත්තා. වෙළඳපොලේ තීරණය වෙච්ච මිල මෙයා බාරගත්තා. අන්න මේ මිලට කියනවා පුතේ පැවරුණු මිල. ලස්සන වචනක් වෙන්නේ මොකද්ද? පැවරුණු මිල. මොකක්ද පැවරුණු මිල කියන්නේ? ආයි කියමු. පූර්ණ තරංග වෙළඳපොලේ නිෂ්පාදකයන්ට ස්වාධීනව තම භාණ්ඩවල මිල ලකුණු කිරීමේ හැකියාවක් නැහැ. හේතුව සමජාතීය භාණ්ඩ. මේ වෙළඳපොලේ නිෂ්පාදකයෝ කරන්නේ වෙළඳපොලේ තියෙන මිල බලලා ඒ මිල යටතේ තමන්ගේ භාණ්ඩය අලෙවි කරනවා. වෙළඳපොලේ තියෙන මිල බලලා ඒ මිල යටතේ තමන්ගේ භාණ්ඩය අලෙවි කරනවා. ඒ මිල යටතේ අන්න පුතේ අන්නේ මිලට කියනවා වෙළඳපොළ විසින් මෙයාට පවරපු මිලට කියන මොකක්ද? පැවරුණු මිල. මෙයාට කියන මොකක්ද පුතේ? පැවරුණු මිල. මෙන්න මේ මිලට කියනවා නමක් මොකක්ද කියන්නේ නම් පුතේ? පැවරුණු මිල. අර වෙළඳපොළෙන් බාර ගන්න මිල තියෙනවනේ. කෝල් එක දීලා අහන මිල තියෙනවනේ. වෙළඳපොළට ගිහින් බලාගෙන එන මිල තියෙනවනේ. ඒකට කියනවා පැවරුණු මිල. හරිද? right. තව වචනයක් මම ගන්න. මෙන්න මේ වගේ පුතේ තමන්ගේ භාණ්ඩෙ මිල තමන්ට ස්වාධීනව ගහන්න බැරි. තමන්ගේ භාණ්ඩෙ මිල තමන්ට ස්වාධීනව ගහන්න බැරි. වෙළඳපොලේ තියෙන මිල බලාගෙන ඇවිල්ලා ඒ මිලට භාණ්ඩ විකුණන නිෂ්පාදකයන්ට කියනවා පුතේ වචනයක් මිල ගනුවා price taker. ඉංග්‍රීසියෙන් ලියා ගන්න ඕන taker. price taker. මොකක්ද කියන්නේ පුතේ? මිල ගනුවා price taker. මිල ගනුවා price taker. එහෙනම් කොහොමද කියන්නේ මෙන්න කියන විදිහ මොකක්ද? වෙළඳපොලේ තීරණය වෙච්ච මිල බාර අරගෙන වෙළඳපොලේ තීරණය වෙච්ච මිල බාර අරගෙන ඒ මිලට භාණ්ඩ විකුණන මේ නිෂ්පාදකයාට කියනවා පුතේ නමක් මොකද කියන්නේ?
මිල ගනුවා price take. මත කියන්නේ මිල ගනුවා price take. තර මෙයා කරන්නේ මොකක්ද? වෙළඳපොලේ තියෙන මිල බාර අරන් ඒ මිලට මෙන්න ඒ ගන්න මිලට කියනවා අපිට නම මොකද කියන්නේ? පැවරුණු මිල. මොකද කියන්නේ? පැවරුණු මිල. තර මේ විදියට තමන්ගේ භාණ්ඩ මිල තමන්ට ඕන විදියට ගහන්නේ නැතුව වෙළඳපොලේ තියෙන මිල බාර අරන් ඒ මිලට භාණ්ඩ විකුණන නිෂ්පාදකයාට කියනවා පුතේ නම මිල ගනුවා price tag. මොකද කියන්නේ? මිල ගනුවා price tag. හරිද? මිල ගනුවා price tag. right. දැන් මේ මුළු බෝඩ් එකම පුතේ ලස්සනට දෙකට බෙදන්න. බිත්තර වෙළඳපොළ, බිත්තර නිපදවන ආයතනය, මිල ප්‍රමාණය, පැවරුණු මිල, මිල ගනුවා මේ මුළු බෝඩ් එකම මගේ පුතේ ලස්සනට දාගන්න ඕනේ. දාලා පුතේ ලස්සන දාම ඉක්මන් කරමු. ඉක්මන් කරමු. හොඳයි. ආයෙත් ලියමු මෙහෙම. යන්න.
බිත්තර වෙළඳපළේ යටිලයන් බිත්තර වෙළඳපළේ දහස් සංඛ්‍යාත බිත්තර වෙළඳපළේ දහස් සංඛ්‍යාත බිත්තර වෙළඳපළේ දහස් සංඛ්‍යාත දහස් සංඛ්‍යාත ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලුමත් බිත්තර වෙළඳපළේ දහස් සංඛ්‍යාත ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලුමත් දහස් සංඛ්‍යාත ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලුමත් දහස් සංඛ්‍යාත ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලුමත් සැපයුම්කරුවන්ගේ සැපයුමත් සැපයුම්කරුවන්ගේ සැපයුමත් තුලනය වී සැපයුම්කරුවන්ගේ සැපයුමත් තුලනය වී වෙළඳපළ තුල වෙළඳපළ තුල වෙළඳපළ තුල බිත්තරයක මිල වෙළඳපළ තුල බිත්තරයක මිල රුපියල් 20ක් ලෙස බිත්තරයක මිල රුපියල් 20ක් ලෙස තීරණය වී ඇත. බිත්තරයක මිල රුපියල් 20ක් ලෙස තීරණය වී ඇත. බිත්තරයක මිල රුපියල් 20ක් ලෙස තීරණය වී ඇත. හරිද? බිත්තරයක මිල රුපියල් 20ක් ලෙස තීරණය වී ඇත. එහෙනම් මොකක්ද ලියුත්තේ ආයෙ බලන්න. බිත්තර වෙළඳපළ තුල දහස් සංඛ්‍යාත ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලුමත් දහස් සංඛ්‍යාත සැපයුම්කරුවන්ගේ සැපයුමත් තුලනය වී බිත්තරයක මිල රුපියල් 20ක් ලෙස තීරණය වී ඇත. හරිද? රුලා කරේ. රුලා කරගත්තේ බිත්තර නිපදවන එක් ආයතනයකින් බිත්තර නිපදවන එක් ආයතනයකින් බිත්තර නිපදවන එක් ආයතනයකින් බිත්තර නිපදවන එක් ආයතනයකින් පාරිභෝගිකයන් බිත්තර නිපදවන එක් ආයතනයකින් පාරිභෝගිකයන් බිත්තර නිපදවන එක් ආයතනයකින් පාරිභෝගිකයන් බිත්තර ඉල්ලුම් කරනුයේ බිත්තර නිපදවන එක් ආයතනයකින් පාරිභෝගිකයන් බිත්තර ඉල්ලුම් කරනුයේ වෙළඳපළේ පවතින මිලටය. වෙළඳපළේ පවතින මිලටය. වෙළඳපළේ පවතින මිලටය. බිත්තර ඉල්ලුම් කරනුයේ වෙළඳපළේ පවතින මිලටය. අන්න
බිත්තර නිපදවන එක් ආයතනයකින් පාරිභෝගිකයන් බිත්තර ඉල්ලුම් කරනුයේ වෙළඳපොලේ පවතින මිලට. හරිද? right. ඒ අනුව පුතේ ආයතනයක් මුලින් බිත්තර ඉල්ලුම් කරනුයේ මොකද? වෙළඳපොලේ පවතින මිලට. ඒ කියන්නේ එක ආයතනකින් බිත්තර ඉල්ලන්නේ වෙළඳපොලේ පවතින මිලට. හරිද? right. පවතින මිලට. රුල කරලියන්ති මෙසේ පූර්ණ තරංග නිෂ්පාදකයාට මෙසේ පූර්ණ තරංග නිෂ්පාදකයාට මෙසේ පූර්ණ තරංග නිෂ්පාදකයාට භාණ්ඩ විකිණීමට සිදුවන මෙසේ පූර්ණ තරංග වෙළඳපොලේ නිෂ්පාදකයාට භාණ්ඩ විකිණීමට සිදුවන මෙසේ පූර්ණ තරංග වෙළඳපොලේ නිෂ්පාදකයාට භාණ්ඩ විකිණීමට සිදුවන මිල භාණ්ඩ විකිණීමට සිදුවන මිල වෙළඳපොළ පැවරුණු මිල ලෙස හැඳින්වේ. මෙසේ පූර්ණ තරංග නිෂ්පාදකයාට භාණ්ඩ අලෙවි කිරීමට සිදුවන මිල වෙළඳපොළ පැවරුණු මිල ලෙස හැඳින්වේ. වෙළඳපොළ පැවරුණු මිල ලෙස හැඳින්වේ. වෙළඳපොළ පැවරුණු මිල ලෙස හැඳින්වේ. මේ මිලට නමක් කියන්නේ මොකක්ද? පැවරුණු මිල. වචනේ අර්ථය ගන්න. තීරණය කරපු මිල නෙවෙයි පුතේ. වෙළඳපොළ විසින් මෙයාට පටවපු මිල. වෙළඳපොළ විසින් මෙයාට පටවපු මිල. හරිද පුතේ? right. පැවරුණු මිල කිව්වේ. වෙළඳපොළ විසින් මෙයාට පටවපු මිල. හරිද? right. හොඳයි. යා. පටවපු මිල. හොඳයි. හොඳ උස්මක් ගන්න. යා. රුල කරලා යන්න පුතේ. පැවරුණු මිල. මෙන්න මේ මිලට කියන පැවරුණු මිල. රුල කරලා යන්න. මෙසේ තමන්ගේ භාණ්ඩයේ මිල මෙසේ තමන්ගේ භාණ්ඩයේ මිල මෙසේ තමන්ගේ භාණ්ඩයේ මිල ස්වාධීනව තීරණය නොකොට 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 වෙළඳපොලේ පවත්නා මිල බාරගෙන වෙළඳපොලේ පවත්නා මිල බාරගෙන වෙළඳපොලේ පවත්නා මිල බාරගෙන වෙළඳපොලේ පවත්නා මිල බාරගෙන එම මිල යටතේ භාණ්ඩ අලෙවි කරන නිෂ්පාදකයා
වෙළඳපොලේ පවත්නා මිල බාරගෙන එම මිල යටතේ භාණ්ඩල විකරණ නිෂ්පාදකයා. ආයි කියන්න පුතේ. තම භාණ්ඩයේ මිල ස්වාධීනව තීරණය නොකොට වෙළඳපොලේ පවත්නා මිල බාරගෙන එම මිල යටතේ භාණ්ඩල විකරණ නිෂ්පාදකයන් වචන රත්මයන්ලිය මිල ගනුවන් price taker ඉංග්‍රීසියෙන් කියන්නේ මිල ගනුවන් price taker ලෙස හැඳින්වේ. 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 හරිද? මිල ගනුවන් price taker ලෙස හැඳින්වේ. හොඳයි. හොඳ උස්මක් ගමු පුතේ. මිල ගනුවන් price taker ලෙස හැඳින්වේ. හරිද? right. එහෙනම් පුතේ පූර්ණ තරඟ වෙළඳපොලේ ඉන්නේ මොකෙක්ද? මිල ගනුවෙක්. මිල ගනුවෙක්. ඒ කියන්නේ price taker කෙනෙක්. තේරුණා නේද? right. හොඳයි. ඔන්න පුතේ පූර්ණ තරඟ වෙළඳපොලේ තත්ත්වය. හරිද? right. රුලක් කරලා ලියන්න පුතේ මෙන්න මෙහෙම. ලස්සනට යන්න. ලස්සනට පූර්ණ තරංකාරී වෙළඳපොළක ආයතනයක් පැවරුණු මිලක් යටතේ කටයුතු කිරීමට හේතු. ලස්සනට යන්න. පූර්ණ තරංකාරී වෙළඳපොළක ආයතනයක් පැවරුණු මිලක් යටතේ කටයුතු කිරීමට හේතු. ලස්සනට මාතෘකාව. මම ඔය ප්‍රශ්නයක් අහනවා මෙහෙම. ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි පුතේ මේ මාතෘකාවට සාකච්ඡා කරන්නේ. මෙන්න. මෙන්න මේකයි. පුතේ අපෙන් අහනවා මෙන්න මෙහෙම. මම අහනවා මේ ප්‍රශ්නය. බිත්තර වෙළඳපොලේ ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා බිත්තරයක මිල 20යි. හරිද? 20යි.
මගේ බිත්තර 20ට ඉල්ලගෙන එන්නෙම බිත්තර ඉල්ලගෙන 20ට. ආයතනය මුහුණ දෙන ඉල්ලුමක් කරනවා. මං අහන පුතාගෙන් මට 20ට වඩා වැඩි මිලකට 25කට විකුණන්න බැරි ඇයි? 25කට විකුණන්න බැරි ඇයි? අන ප්‍රශ්න. මම අහනවා ඔබේ ඇයි මට බිත්තර 25කට විකුණන්න බැරි? වෙළඳපොලේ තියෙන මිල බාර ගන්න නැතුව 20 මිල බාර ගන්න නැතුව පුතේ ඇයි මට බැරි 25කට විකුණන්න? උත්තර ඕන. හිතන්න. ඇයි මට බැරි 25කට විකුණන්න? මගේ බිත්තරේ මිල මං හදපුනේ නැත්තර නේද? මගේ කිකිලි දාපු බිත්තරේ මිල මට තීරණය කරන්න බැරි ඇයි? මට 25කට විකුණන්න බැරි ඇයි? උත්තරයක් ඕන. ඇයි බැරි? ඇයි බැරි? මෙන්න හේතුව. හේතුව තමයි පළවෙනි එක මේ වෙළඳපොලේ තියෙන භාණ්ඩ. ඔව්. සඳරුවන් හරි අසං සඳරුවන්. මේ වෙළඳපොලේ තියෙන මොන භාණ්ඩද පුතේ? සමජාතීය භාණ්ඩ. මේ මම නිපදවන බිත්තරේ හරිද? මගේ බිත්තරේ පුංචි හරි වෙනසක් තිබුණා. පොඩි නැට්ටක් හරි තිබුණා නේද? කහමද දෙකක් තිබුණා නම් අන්න දෙන්න දුර 25ට. පරිභෝගිකයෙක් වුණා මේ ඒ විතර නෙවෙයි අපි ගාව තියෙන්නේ. අපි ගාව තියෙන්නේ කහමද දෙකේ විතර. 25ක් එකයි. එහෙම විකුණන්න තිබුණා මගේ පුතේ. එහෙම විකුණන්න තිබුණා. හැබැයි මගේ පුතේ මොකද්ද කියන්නේ? මේ විතර ඔක්කොම මොකද්ද? සමජාතීයයි. ඔව්. කාවින්ද කියන කතාව හරි. සමජාතීය වෙන කතාව. අන්න සිද්ධි. ඇයි බිත්තර වැඩි මිලට විකුණන්න බැරි? බිත්තර වැඩි මිලට විකුණන්න බැරි පුතේ මේ බිත්තර මොන જાතියද? මේ බිත්තර මොන જાතියද? සමජාතීයයි. මේ බිත්තර සමජාතීයයි. තේරුණා? මේ බිත්තර සමජාතීයයි. ආන් අපි කියනවා පුතේ ඒකයි නේ. එකම බාන්නේ. පුංචිවත් වෙනසක් තිබුණා වැඩි මිලට විකුණන්න තියෙනවා. හරිද? රයිට් ලියන්න තියෙන්නේ. පූර්ණ තරංග වෙළඳපොළ නිෂ්පාදකයන් 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 තම භාණ්ඩයේ මිල ස්වාධීනව තීරණය කරන්නේ නැතිව පූර්ණ තරංග වෙළඳපොළ නිෂ්පාදකයන් තම භාණ්ඩයේ මිල ස්වාධීනව තීරණය කරන්නේ නැතිව රතු වෙනතර ගන්න පුතේ ස්වාධීනව තීරණය කරන්නේ නැතුව අකර්මණ්‍ය ලෙස ස්වාධීනව තීරණය කරන්නේ නැතුව අකර්මණ්‍ය ලෙස
අකර්මණ්‍ය ලෙස වෙළඳපොලේ පවතින මිල බාරගෙන 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 එම මිල යටතේ භාණ්ඩ අලෙවි කිරීමට බාරගෙන එම මිල යටතේ භාණ්ඩ අලෙවි කිරීමට ප්‍රධාන හේතු තුනක් වේ. ප්‍රධාන හේතු තුනක්. හොඳයි අපි හේතු තුන ලියන්නේ. ප්‍රධාන හේතු තුනක් වේ. අලෙවි කිරීමට ප්‍රධාන හේතු තුනක් වේ. right. ප්‍රධාන හේතු තුනක් වේ. අලෙවි කිරීමට ප්‍රධාන හේතු තුනක් වේ. වෙළඳපොලේ පවත්නා මිල අකර්මණ්‍ය ලෙස බාරගෙන එම මිලට භාණ්ඩ අලෙවි කිරීමට ප්‍රධාන හේතු තුනක් වේ. මෙන්න පුතේ ඒ හේතු තුන. ලියන්න අංක 1. සමජාතීය භාණ්ඩ පැවතීම. අංක 1 ලියන්න. සමජාතීය භාණ්ඩ පැවතීම. පළවෙනි හේතුව සමජාතීය භාණ්ඩ පැවතීම. එකම ජාතිය භාණ්ඩ. සමජාතීය භාණ්ඩ පැවතීම. සමජාතීය භාණ්ඩ පැවතීම. සමජාතීය භාණ්ඩ පැවතීම. දෙක අතිවිශාල සැපයුම්කරුවන් සංඛ්‍යාවක් සිටී. අතිවිශාල සැපයුම්කරුවන් සංඛ්‍යාවක් සිටීම. දෙවෙනි එක අතිවිශාල සැපයුම්කරුවන් සංඛ්‍යාවක් සිටීම. අතිවිශාල සැපයුම්කරුවන් සංඛ්‍යාවක් සිටීම. අතිවිශාල සැපයුම්කරුවන් සංඛ්‍යාවක් සිටී. මේ අනුව සැපයුම්කරුවෝ තරම් ඉන්නෝනේ. එක්කෙනෙක් දෙන්නම් ඔන්න හිතා ගන්න පුළුවන් වැඩිමිල්ට එකෙක් දෙන්න පුළුවන්. නගරයකට ඉන්න දෙන්න නම් මේ වැඩිමිල්ට විකුණන්න පුළුවන් එක්කෙනෙකුට පොඩි හරි වෙනසක් තියෙනවනේ. දුර ගැන හිතලා. නගරේ එහා කොනේ එක්කෙනයි මෙහා කොනේ එක්කෙනයි ඉන්නවනම් ඒ දෙන්න පොඩි මිල වෙනසක් කරන්න පුළුවන්. ඒ පයින් යනකොට වඩා ලාභයි මිනිස්සු ගන්න. හැබැයි පුතේ පූර්ව තරංග එහෙම කරන්න බෑ. බැලු හැම තැනම විතර නිෂ්පාදනය. ඕන තරම් තැපෙම් කරුවයි. ඕන තරම් ඉන්න තැනක පුතේ එකෙකුට වැඩි මිලට විකිණීමේ හැකියාවක් නැහැ. එහෙනම් පළවෙනි එක සමජාතීය භාණ්ඩ, දෙවෙනි එක අතිවිශාල සැපයුම් කරුවන් සංඛ්‍යාවක් සිටී. අතිවිශාල සැපයුම් කරුවන් සංඛ්‍යාවක් සිටී. තුන්වෙනි එක ලියන්න පුතේ. වෙළඳපොළ පිළිබඳ පූර්ණ දැනුමක් පැවතීම. වෙළඳපොළ පිළිබඳ පූර්ණ දැනුමක් පැවතීම. වෙළඳපොළ පිළිබඳ පූර්ණ දැනුමක් පැවතීම. අන්න පුතේ ස්ටෝරි කතාව මොකක්ද? වෙළඳපොළ පිළිබඳ පූර්ණ දැනුමක් පැවතීම. වෙළඳපොළ පිළිබඳ පූර්ණ දැනුමක් පැවතීම. හරිද? right. කියමු. වෙළඳපොළ පිළිබඳ පූර්ණ දැනුමක් පැවතීම. පුතේ මෙහෙ හිතන්න. මේ එන පාරිභෝගිකයත් හොඳටම දන්න විතරයක මිල රුපියල් 20යි. ඒකයි විකුණන්න බැරි වෙන්නේ. ඔන්න නොදන්න එකෙක් නම් වෙළඳපොළේ මිල දන්නේ නැති එකෙක් නම් විකුණන්න පුළුවන්. ඔන්න අපේ ගෙදරට විතර ගන්න එනවා. මෙලෝදියන් දන්නේ නැති. අවුරුදු ගාණක් කොමා තත්ත්වයේ ඉඳපු එකේ. ඔන්න මාසයක් දෙකක් කොමා තත්ත්වයේ. කොමා තත්ත්වය කියන්නේ මොකද?
සීමුර්ජා වෙලා. සීමුර්ජා වෙලා ඉඳපු එකේ කවුරු ගාන මාසයක් විතර සීමුර්ජා වෙලා ඉඳපු එකේ අපේ ගෙදරට එන බිත්තර ගෙනියන්න. මම කියන බිත්තරේ 25යි. ගන්නවද නැද්ද? ගන්නවා. ඇයි? ඒක බිත්තර මිල ගැන මෙලෝ දෙයක් ගන්නෙ නෑ. හැබැයි පුතේ පූර්ණ තරඟ වෙළඳපොලේ අපි කියනවා මේ සැපයුම් කරුවන්ට ගැනුම් කරුවන්ට මොන දැනුමක්ද තියෙන්නේ? සැපයුම් කරුවන්ට ගැනුම් කරුවන්ට මොන දැනුමක්ද තියෙන්නේ පුතේ? පූර්ණ දැනුමක් තියෙනවා. මොනවා ගැනද? වෙළඳපොළ ගැන. පූර්ණ දැනුමක් තියෙනවා පුතේ. මොනවා ගැනද? වෙළඳපොළ ගැන තියෙන්නේ. වෙළඳපොළ ගැන තියෙන්නේ. හරිද? right. හොඳයි හොඳයි වෙළඳපොළ පිළිබඳ පොදු දැනුමක් තියෙනවා. එහෙනම් පුතේ මම අහනවා පැවරුණු මිලට භාණ්ඩ විකුණන්න වෙච්ච හේතු 3යි. මොකද්ද පුතේ හේතු 3? සමජාතීය භාණ්ඩ පැවතීම, අතිවිශාල සැපයුම් කරුවන් සංඛ්‍යාවක් සිටීම, අතිවිශාල සැපයුම් කරුවන් සංඛ්‍යාවක් සිටීම සහ වෙළඳපොළ පූර්ණ දැනුම පැවතීම. මම පොඩි ප්‍රශ්නයක් ගන්නවා පුතේ පුතාට කියලා දෙන්න. 2017 ප්‍රශ්නය 2017 ප්‍රශ්නය ගන්නවා. 2017 ප්‍රශ්නය ගන්නවා. right. මාතෘකාවලිය පුතේ. sorry ප්‍රශ්නයක් නෑ 2017 ප්‍රශ්නය. පූර්ණ තරංකාරීම පශල යන පුතා ලියාගන්න. අසලේ පූර්ණ තරංකාරී ආයතනයක් තම නිෂ්පාදිතය සඳහා මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය කවර ස්වරූපයක් ගනු ලැබේද? ලස්සන ලියන්න ප්‍රශ්නේ.
මොකක්ද අහන්නේ? පූර්ව තරංගකාරී ආයතනයක් තම නිෂ්පාදනය සඳහා මුහුණ දෙන ඉල්ලුම් වක්‍රයේ කවර ස්වරූපයක් ගනී? අපි කියන්න ඕනේ මෙන්න මෙහෙම පුතේ. පූර්ණ තරංග ආයතනයක් මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය පැවරුණු මිලෙන් ආරම්භ වෙලා ඉස්සරහට ගමන් කරන මොන එකක්ද? පූර්ණ නම්‍ය එකක්. නැත්නම් කියනවා ප්‍රමාණක්ෂයට සමාන්තර එකක්. පූර්ණ නම්‍ය එකක් නැත්නම් ප්‍රමාණක්ෂයට සමාන්තර එකක්. පැහැදිලිද? right. එහෙම වෙන්නේ පුතේ මේ ආයතනය පැවරුණු මිලක් යටතේ කටයුතු කරන නිසා. මේ ආයතනය මොකක් යටතේ කටයුතු කරන නිසාද පුතේ? පැවරුණු මිලක් යටතේ කටයුතු කරන නිසා. මේ ආයතනය පැවරුණු මිලක් යටතේ කටයුතු කරන නිසා. පැහැදිලිද? පැවරුණු මිලක් යටතේ කටයුතු කරන නිසා. හරිද? right. පැවරුණු මිලක් යටතේ කටයුතු කරන නිසා. යා. පැවරුණු මිලට හේතු තුනක්. මොකද හේතු? සමජාතීය භාණ්ඩ පැවතීම, අතිවිශාල සැපයුම්කරුවන් සංඛ්‍යාවක් සිටීම සහ පූර්ණ දැනුම. පූර්ණ දැනුම පැවතීම. right here getting පූර්ණ තරංකාරී ආයතනයක් මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය. පූර්ණ තරංකාරී ආයතනයක් මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය ප්‍රමාණක්ෂයට සමාන්තර පූර්ව තරංගකාරී ආයතනයක් මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය ප්‍රමාණක්ෂයට සමාන්තර රේඛාවක හැඩය ගනී. ප්‍රමාණක්ෂයට සමාන්තර රේඛාවක හැඩය ගනී. ප්‍රමාණක්ෂයට සමාන්තර රේඛාවක හැඩය ගනී. හැඩය ගනී. එසේ වනුයේ නිෂ්පාදන ආයතනයට වෙළඳපළ පැවරුණු මිලක් යටතේ කටයුතු කිරීමට සිදුවීමයි. 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 හරිද? right.
යා වෙළඳපොළ පැවරුණු මිලක් යටතේ කටයුතු කිරීමට සිදුවීමයි. හොඳ හුස්මක් ගන්න. හොඳයි. වෙළඳපොළ පැවරුණු මිලට හේතු තුනකි. වෙළඳපොළ පැවරුණු මිලට හේතු තුනකි. අන්න ප්‍රමාණය. වෙළඳපොළ පැවරුණු මිලට හේතු තුනකි. මොකක්ද පුතේ හේතු තුන? ලියන්න එක. සමජාතීය භාණ්ඩ පැවතීම. එක ලියන්න. සමජාතීය භාණ්ඩ පැවතීම. එක සමජාතීය භාණ්ඩ පැවතීම. දෙක එක සමජාතීය භාණ්ඩ පැවතීම. දෙක අතිවිශාල සැපයුම්කරුවන් සංඛ්‍යාවක් සිටී. දෙක අතිවිශාල සැපයුම්කරුවන් සංඛ්‍යාවක් සිටී. තුන වෙළඳපොළ පිළිබඳ පූර්ණ දැනුම පැවතීම. තුන වෙළඳපොළ පිළිබඳ පූර්ණ දැනුම පැවතීම. 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 හරිද පුතේ? රයිට්. ලස්සන මේ රූපේ දාන්න චූටි රූපයක් එනවා දාන්න. මෙන්න මේ රූපය දැන්. වෙළඳපොළ පිළිබඳ පූර්ණ දැනුම පැවතීම. හොඳයි. හොඳ හුස්මක් ගන්න. හරි. එහෙනම් දෙන්නේ කොහොමද මේක උත්තරේ තුනේ? පැවරුණු මිලට හේතුව මොකක්ද හේතුව? සමජාතීය භාණ්ඩ. පැවරුණු මිලට හේතුව මොකක්ද පුතේ? සමජාතීය භාණ්ඩ. sorry. මේක පූර්ණාම්‍ය වෙන්න හේතුව පැවරුණු මිල. පූර්ණාම්‍ය වෙන්න හේතුව මොකක්ද පුතේ? පැවරුණු මිල. පැවරුණු මිලට හේතු තුනයි මොකක්ද? සමජාතීය භාණ්ඩ, අතිවිශාල සැපයුම්කරුවන් සංඛ්‍යාවක් සිටීම සහ පූර්ණ දැනුම. හරිද පුතේ? right.